9:30යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ කුමාරලපාත ප්‍රකාශය සුජීව හරිස්චන්ද්‍ර. දිගු කලකට පසු දිවයිනේ පාසල්වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු අදින් නැරඹේ. අතපසු වැඩ ආවරණයට සති 20ක සැලසුමක්. රක්ෂිත වනාන්තර විනාශ වූ බවට පළවන වාර්තා දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රතික්ෂේප කරති. අද පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක්. සඳහිරු සෑකොත් වහන්සේට චුඩාමානිකේ පැළඳවීමේ මංගල නැකතාද. ඊයේ දිනේත් 600 ඉක්ම වූ කොවිඩ් ආසාදිත පිරිසක් හඳුනා ගැනීමති. දිවයිනේ වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙටත්. බ්‍රිතාන්‍යයේ තවත් බලශක්ති සමාගම් 3ක් බංකොලොත් භාවයෙන් වසා දැමේ. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය කොළඹ පැරණි තුරඟ තරගපිටියේදී අද ඇරඹේ. පාකිස්තානය අපරාජිතව 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ වසා දැමීමට ලක් වූ දිවයිනේ පාසල්වල දෙවනාදියේ අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වේ. ඒ සඳහා සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි අදින් නැරඹේ. පාසල් ආරම්භ කිරීමෙන් පසු අතපසු වූ වැඩ ආවරණයට සති 20ක සැලැස්මක් සකස් කර ඇතැයි වාර්තා වේ. මේ වසරේ පැවැත්වීමට තිබූ ප්‍රධාන විභාග 3ක් පැවැත්වෙන්නේ ලබන වසරේදීය. ජාතික අධ්‍යාපන ආයතනය පසුගිය වසරේ සිසුන්ට අහිමි වූ පාසල් කාලය ගණනය කර තිබේ. ඒ අනුව පසුගිය වසරේ බස්නාහිර පළාතේ 51.5%ක්ද අනිකුත් පළාත්වල 39.7%ක්ද වශයෙන් අධ්‍යයන කටයුතු වල පාඩුවක් සිදු වී තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය සඳහන් කරන්නේ සිසුන් ඊළඟ ශ්‍රේණියට යාමට පෙර අතපසු අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ යුතු බවයි. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ගේ බොහෝ විෂය කොටස් ආවරණය වී නොමැත. මේ නිසා පාසලට පැමිණ අදාළ අධ්‍යයන කටයුතු වල යෙදෙන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ නිලීමක් කරයි. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භය ඉදිරියේදී තීරණය කෙරේ. පාසල්වල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් වශයෙන් මහනුවර ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති මෙන්ම දරුවන්ට හඩක් කැඳවුම්කරු මහාචාර්ය අතුල සුමතිපාල මහතා හඳුන්වයි. දරුවන් පාසල් පැමිණීමෙන් පසු ශාරීරික සහ මානසික තත්ත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඔවුන් පාසල් එන්නේ මාස 18කට පසුයි. මේ වන විට දරුවන්ට පාසල පවා ආධුනික ස්ථානයක් බවට පත්ව තිබේ. නිවසේ සිටි කාලයේ දරුවන් ඇතැම් විට විවිධ පීඩාවන්ට ලක්වන්නට ඇත. එබැවින් ඔවුන්ට සවන් දීම වඩා වැදගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ගුරුමෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ආපු ගමන් පළවෙනි පැයේ සිට විෂය නිර්දේශයට අවතීර්ණ වෙන්න එපා. කරන්න ඕන මේ දරුවන්ට යම්කිසි කාලයක් දෙන්න. ඒගොල්ලන්ට වෙච්ච අහිමිවීම, ඒගොල්ලන්ගේ වෙච්ච අලුත් වීම, ඒගොල්ලන්ට වෙච්ච වෙනස් වීම ගැන කතා කරන්න ඉඩකඩ. මොකද විශේෂයෙන් මේ එන දරුවෝ ආකල්ප ඔළුවට දාගෙන තර්ක විතර්ක කරලා සමහර ඒවට එකඟ නොවන දේවල් ගැන කතා කරලා එහෙම කණ්ඩායමක් එන්නේ. ඒක නිසා ඒ හිතවල තෙරපෙන සිතුවිලි සාධනීය ක්‍රමයකට එළියට දාන්න ඉඩ දෙන එක තමයි මනසට අදාළම දෙයක අපි කියනවා මනෝ සමාජීය මැදිහත් වීමක් තමයි කරන්න ඕන මේ ගැන හොඳ අවබෝධය. අනිත් පැත්තෙන් දරුවෝ මේ අවුරුදු 18 19 කියන්නේ ආකල්ප මත ගොඩනගෙන කාලයක්. දැඩි උද්වේගකාරී බවකින් දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්. මං කියන්නේ මේ පාසල ආරම්භීම තුල ඒ හඬවල් ඒ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාව වලකන්න එපා. ප්‍රචණ්ඩත්වයෙන් තොර ගුණගරුක ආකාරයට තමන්ගේ මත දරුවන්ට පළ කරන්න ඉඩ දෙන්න. ගුරුමෑණිවරු පියවරු සාවධානව ඇහුම්කන් දෙන්න. ගුරුවරු ගුරුමෑණිවරුන් අතර වාද විවාද තියෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ කාමර තුල වෙනම කරන්න දරුවෝ ඉදිරියේදී ගැටුම් වලට යන්නේ නැතුව. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක්. පාර්ලිමේන්තුව අද යළි රැස්වේ. විශේෂ පාර්ලිමේන්තු දිනයක් වශයෙන් අද දිනේ ප්‍රකාශයට පත් කර ඇති බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවෙන් පාර්ලිමේන්තුවට නියමිත පරිදි රැස් නොවීම නිසා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අද දිනේ අවස්ථාව ලබා දීමට නියමිතයි. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් වෙත මන්ත්‍රීවරුන් යොමු කිරීමට ඇති ප්‍රශ්න සංඛ්‍යාව 50කි. ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දින 2ක් වෙන් කිරීමට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කර තිබුණි. ඒ අනුව පසුගිය මාස 4 වෙනි සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එහිදී ප්‍රශ්න 40ක් සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී තිබුණි. දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට නිකුත් කර ඇති නායයාමේ අවදානම පිළිබඳ නිවේදන අද රාත්‍රී 8:30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසයි. ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායාමේ අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිත ජනතාව විමසිල්ලෙන් පසුවීමේ අවශ්‍යතාව අවධාරණය කරේ. දිවයිනේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා. අපි විශේෂයෙන්ම ජනතාවට දැනුවත් කරනවා වාන්දුරට විවෘත කිරීමේදී පහළ වාරි කලාපවල ජනතාව විමසිලිමත් වන්නේ එම ජලය භාවිතා කිරීම ඉතාමත් අවදානම් වෙනවා. ඊට අමතරව ගංගා ජල මට්ටම වැඩි වෙලා තියෙනවා. වාන්දුරට විවෘත කිරීම ලෙස රාජාංගනී ජලාශයත්, ලක්ෂපරණ ජලාශයත්, දදුරෝයි ජලාශයත්, කුකුලේනග ජලාශයත් විවෘතව පවතිනවා. ඉතින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන්න. ගංගා ද්‍රෝණිය වල ජල මට්ටම් වැඩිවීමක් අපිට වාර්තා කරා. විශේෂයෙන්ම කළුගඟ ද්‍රෝණිය, කැලණි ගඟ ද්‍රෝණිය සහ නිල්වලා ගඟ සහ ගින්ගඟ ද්‍රෝණිය වල මෙම ජල මට්ටම් වැඩිවීම අඛණ්ඩව වාර්තා වන මහා ද්‍රෝණිය ඇතුළුව ඉතින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් මේ පරීක්ෂාවට ලක් කරනවා. අනුරාධපුර සඳහිරුසෑ කොත් වහන්සේට චූඩාමාණික්‍ය පැළඳවීමේ මංගල නැකත අදට යෙදී තිබේ. නිදන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුණි. සඳහිරුසෑ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සජ්ජායනා මැද්දේ පුරාදින 47ක කාලයක් රට පුරා සදහැවතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩම කිරීමට කටයුතු සලසා තිබුණි. රුවන්වැලි මහා සෑයට පසු එදිවන විශාලතම දාගැබ සඳහිරුසෑයයි. මුළු ත්‍රිපිටකයේම රන්පත්වල සටහන් කර දාගැබේ නිදන් කර ඇත. ලබන 18 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදිකළ සඳහිරුසෑ කොත් වහන්සේ මහා සංඝරත්නයට පූජා කිරීමට සියලු කටයුතු සූදානම් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. පුරා දශකයක කාලයක් පැවති කුරුරු යුද්ධය අවසන් කිරීම උදෙසා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ සේවය අගයනුවස් සඳහිරුසෑ චෛත්‍ය ඉදිකර තිබේ. කොවිඩ් ආසාදිතයන් 626 දෙනෙකු ඊයේ දිනේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,45,256ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරසයේ ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෝ 271 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,15,183කි. පසුගිය 6 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කෙරුණි. ඒ සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 13,586ක් දක්වා වැඩි වී ඇත. මෙරට අපනයනකරුවන් සඳහා ලෝක වෙළඳපොළ තුළ සුබදායි තත්ත්වයක් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජලි දිසානායක මහත්මිය පවසයි. මෙරට කෘෂි අපනයන සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී. මේ වන විට සැපියුම් දාමය සකස් කිරීමේ කටයුතු වල නිරතව සිටින බවද දිසානායක මහත්මිය ජාතික ගුවන් විදුලියට පැවසුවාය. අපනයන ගම්මාන සංකල්පය යටතේ කෝපි වගාව ව්‍යාප්ත කිරීම වැනි ව්‍යාපෘති සඳහා වෙළඳ අමාත්‍යාංශය මගින්ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ වසා දැමූ බොහෝ රටවල විවෘත වීමත් සමග මෙරට අපනයනය සඳහා යහපත් තත්ත්වයක් ඉදිරියේදී උදා වුණ බව එතුමිය පවසයි. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ වැඩිවීමක් දක්නට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 23,200කට අධික පිරිසක් වාර්තා වී ඇතැයි ඒකකේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනවිරත්න මහත්මිය පවසයි. දින දෙකකට වඩා උණ පවතී නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බව සඳහන් කරන ඇය සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මගින් එය තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. අද සිට ලබන 13 වෙනිදා තෙක් විශේෂ මදු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කළුතර මරකලපු යන දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කරන වෛද්‍ය ශිලන්ති සෙනවිරත්න මහත්මිය. පාසල් පරිශුද්ධත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. ඩෙංගු මතුරුවන් බෝවන ස්ථාන සොයලා බලලා ඒව නැති කරන්න, ඉවතලාන අපද්‍රව්‍ය නිසලෙස බැහැර කරන්න ඕනි. කොළරොඩු හිර වෙලා තියෙනවා නම් වැහි පීරිවල කාණු වල ඒවා වතුර රැඳෙන්නේ නැති වෙන්න ඒවා සුද්ධ පවිත්‍ර කරන්න ඕනි. වතුර එකතු කරපු ටැංකි බාල්දි තියෙනවා නම් ඒවා මදුරුවන්ට බිත්තර දැමීමට නොහැකි ආකාරයට ඒවා හොඳින් වසා තබන්න ඕනි. ඊට අමතරව ඔබ එළියට යනවා නම් හැකිනම් ඔබට මදුරු විකාශක ද්‍රව්‍යයක් ඇඟ ගල්වන්න. ඒ වගේම ඔබට උණ තියෙනවා නම් ඔබ ගත යුත්තේ පැරසිටමෝල් නම් ඖෂධය පමණයි. එය නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් තුළ ගත යුතුයි. ඒ ඇරුණකොට වෙනත් වේදනානාශක ඖෂධ ඔබ මේ උණ සඳහා ගන්න සුදුසු වෙන්නේ නැහැ. මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක්. තෝරාගත් වෙළඳ සැල් වලින් 60% දක්වා සැරටම වට්ටම් සහ පොලී රහිත වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පසුගිය දවස්වල තුල දිස්ත්‍රික්ක 5ක රක්ෂිත විනාශයක් සිදුව ඇති බවට සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇතැයි ඇතැම් මාධ්‍ය සිදු කරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දෙති. පළවෙනිම වාර්තාවලට අනුව වැඩිම වන විනාශයක් සිදුවන දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්ච දිස්ත්‍රික්කයි. අවශේෂ කැලෑයිඩම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල ලබා දීමේ චක්‍රලේඛය මෙම වන විනාශයට හේතුව වශයෙන් එම වාර්තා පෙන්වා දෙයි. ඒත් මෙමගින් තම දිස්ත්‍රික්කවල අවශේෂ කැලෑ විනාශ වූ බවට කිසිදු සාක්ෂියක් නැති බව දිස්ත්‍රික් ලේකම්වරු අවධාරණය කරති. අනවසර කැලෑ ඉදිකිරීම සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන ලෙස සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි. පොළොන්නරුව ලේකම් W.A. ධර්මසිරි මහතාද විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරයි. රක්ෂිත වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන යටතේ තවමත් පවතී. අවශේෂ වනාන්තර පමණක් චක්‍රලේඛයක් මගින් ප්‍රාදේශීය ලේකම්වරුන් බහරේ තැබීමට කටයුතු කර තිබේ. මේ වනාන්තර විනාශ වීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති බව ධර්මසිරි මහතා කියා සිටී. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඇම්බලිපිටිය ප්‍රධාන බස් නැවතුම් පොලේ බස් රථ නවතා ඇති ස්ථානයේ වෙනත් වාහනවලද ගමන් කිරීම නිසා අනතුරු සිදුවන බව මගීහු පවසති. තම ගමන් බිමන යාම සඳහා විශාල පිරිසක් මේ ස්ථානවලට එක්රොක් වී සිටිති. බස් රථ බලාපොරොත්තුවෙන් සිටින මගීන් ඉලක්ක කර ගනිමින් කුලී රථද බස් ගාල තුළට පිවිස්සෙයි. මේ ජනතාවට මෙන්ම බස් රථ රියදුරන්ටද විශාල හිසරදීකි. මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස මගී ජනතාව ඇම්බලිපිටිය මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත් දසදහස් ගණනක පාරිභෝගික ජනතාවට සේවය ලබා දුන් බ්‍රිතාන්‍යයේ තවත් බලශක්ති සමාගම් 3ක් වසා දැමී. Omni Energy, Apoik සහ Sibra Power යන සමාගම් 3 එවේ. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යයේ වසා දැමීමට ලක් වූ බලශක්ති සමාගම් සංඛ්‍යාව 17කි. ඒ රට බලශක්ති වෙළඳපොළට ප්‍රබල ප්‍රහාරයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. අදවන විට 17 ලක්ෂයකට වැඩි පිරිසකට සේවය සපයන එරට ප්‍රධාන පෙළේ බලශක්ති සැපයුම් කරුවෙකු වන බල්බ්ස් බලශක්ති සමාගමද බංකුලොත් වීමේ තර්ජනයකට ලක්ව තිබේ. මේ අයුරින් බලශක්ති සමාගම් බංකුලොත් භාවයට පත්වීම හේතුවෙන් විදුලි බිලද නිරතුරු වැඩිවීමේ අවධානයක් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරයි.
නීති විරෝධී සංක්‍රමණිකයන් 800කට වැඩි සංඛ්‍යාවක් සහිත ජර්මානු මානුෂ්‍ය ආධාර සංවිධානයකට අයත් නෞකාවකට ඉතාලියේ සිසිලි දූපත පිවිසීමේ අවසරය ලැබෙයි. නගරයේ අනතුරට ලක්ව සිටි මෙම සංක්‍රමණිකයන් අතර වයස අවුරුදු 10ට අඩු ළමුන් සහ ගැමිණි කාන්තාවන්ද සිටින බව වාර්තා වේ. මධ්‍යධරණී මුහුදු තරණය කරමින් යුරෝපා රටවලට ඇතුළු වීමට උත්සාහ දරන නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව මේ වසරේදී 54,000 ඉක්මවා ගොස් ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ චෙන්නයි නගරයාවට කලාපයේ වැසි සහිත කාලගුණික තත්ත්වය උත්සන්න වෙයි. ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට ජාතික ආපදා ප්‍රතිචාර බලකාය කැඳවා තිබේ. අධික වැසි හේතුවෙන් චෙන්නයි ඇතුළු දිස්ත්‍රික්ක 4ක පාසල් වසා දැමීමට නියෝග කර ඇති අතර රජයේ කාර්යාලද අද දිනේ වසා දැමීමට තීරණය කර ඇත. පෞද්ගලික අංශයේ සේවකයන්ටද නිවසේ සිට සේවය කිරීමට අවශ්‍ය පියවර ගන්නයි මහ ඇමති එම්.කේ. ස්ටාලින් පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. වීරකැටිය කැප්පෙටියාව සුනීතගම හරහා ඉගුරුමුල දක්වා වන මාර්ගය සංවර්ධනය කෙරේ. මේ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 9කි. එම ප්‍රදේශීය ජනතාවගේ ගමනාගමනයට මෙමගින් පහසුකම් සැලසේ. ග්‍රාම්‍ය මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනද මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලිය කොළඹ පැරණි තොරග තරග පිටියේදී අද ආරම්භ වේ. කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව හිස සමාරම්භ උත්සවය මාලදිවින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලී සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා මාලදිවයින සීෂෙල්ස් රාජ්‍ය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ රටවල කණ්ඩායම් සහභාගී වෙයි. තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය සහ සීෂෙල්ස් රාජ්‍ය අතර අද පසුරු 4ට ආරම්භ වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය රාත්‍රී 9ට පැවැත්වීමට නියමිතයි. පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව සජාහි ඊ රාත්‍රී පැවති තරගය ලකුණු 72කින් ජය ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙති. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 4කට ලකුණු 189ක් රැස් කිරීමට සමත් විය. බාබර් ආෂාම් සහ ෂොයිබ් මලික් අර්ධ ශතක වාර්තා කළේය. පිළිතුරිනම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 6කට ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණි. ඒ අනුව තරගාවලිය පුරා අපරාජිතව සිටින පාකිස්තානය අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියාව හා තරග වැදීමට නියමිතයි. තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව සහ නැමිබියාව අතර අද රාත්‍රී 7:30ට පැවැත්වේ. අවසන් පූර්ව වටේ තරග එංගලන්තය සහ නවසීලන්තය අතර අනිද්දා ආරම්භ වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිව මෙහෙයුම් කටයුතු පුළුල් කරයි. පසුගිය කාලේ නව ගමනාන්ත 8ක් වෙත ඍජු ගමන් සේවා ආරම්භ කිරීමට ගුවන් ගමන් සමාගම සමත් වූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. හොංකොං, කොරියාව, කෙන්යාව, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව, නේපාලය සහ ප්‍රංශය යන ගමනාන්ත වෙත ඒ අනුව ගුවන් ගමන් ආරම්භ කර ඇත. ඉදිරියේදී වියට්නාමය, ඉන්දියාව, චීනය සහ ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් 5ක් ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් ප්‍රංශයේ පැරිස් නුවර පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු හෙළි කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. 2022 වසරේ ජූනි මාසයේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතිල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120ක් පමණ දක්වා වැඩි විය හැකි බවට ඇමරිකානු බැංකුව අනාවැකි පළ කරයි. සීමිත පිරිපහදු ධාරිතාවක් සමග කනිජ තෙල් සඳහා ඇති අධික ඉල්ලුම ඊට හේතුව බව බැංකුවේ විශ්ලේෂකයන්ගේ මතයයි. ෆ්‍රැන්සිස්කෝ බ්ලනෂ් නැතුළු විශ්ලේෂක කණ්ඩායම පෙන්වා දෙන්නේ ගෝලීය බලශක්ති අරමුදය විසින් ගල් අඟුරු සහ ගෑස් සඳහා ඇති මිල ගණන් අධික ලෙස ඉහළ යාමට හේතු වී ඇති බවයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවෙනාශ්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑමෙන් දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය වැඩිවීමක් අද සහ හෙටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 දක්වා තද වැසි ඇති විය හැකි බවයි උපවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන දෙවන අයවැයත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන පළමු අයවැයත් ලෙස මෙරට 73 වෙනි අයවැය යෝජනාවලිය ලබන 12 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. පසුගිය රජය යටතේ ඉතා සුළු වත්කමක් සහිත වර්තමාන රජයට හිමි වූ භාණ්ඩාගාරය ගැන බලාපොරොත්තු නොතබා
ජනාධිපතිතුමා පසුගිය අයවැය යෝජනා කෙසේ හෝ ඉෂ්ට සිද්ධ කිරීමට කටයුතු කළා. අයවැයෙන් සෞඛ්‍ය අංශය සඳහා වෙන් කළ මුදලමින් 3-4 ගුණයකින් වැඩි වූ මෙරට කෝවිඩ් වසංගත මර්ධන වියදම රජයට දරා ගැනීමට නොහැකිවත් කෙසේ හෝ රටේ ජනතාවගේ ජීවිත කෝවිඩ් මාරයාගෙන් බේරා ගැනීම පිණිස රජයට ගිය වියදම බිලියන දහස් ගණනකි. එතරම් විශාල මුදලක් රජයකට දරාගත නොහැකි තත්ත්වයකි. එහෙත් රජය එම අභියෝගයට මොහොර දුන්නේය. එය ඉතිහාසයේ කිසිදු රජයකට මොහොර දීමට සිදු නොවූ තත්ත්වයකි. මෙවර අයවැයෙන් දේශීය නිෂ්පාදන දේශීය ගොවියා සුළු ව්‍යාපාරිකයා නගා සිටුවමින් සංචාරක ව්‍යාපාරයේ කුඩා කර්මාන්ත සංවර්ධනය කරමින් අපනයනය වැඩි කර ආනයනය අඩු කරන මෙරටට ඩොලර් ගලා එන මෙරට ධනය විදේශයට ගලා නොයන අයවැයකි. අනාගත දරු පරපුර රැකගන්න රටේ තරුණ පෙළ නගා සිටුවන්න උසස් අධ්‍යාපනයේ තවදුරටත් ඉහළ නංවන්න ආදී වශයෙන් රටත් රටේ ජනතාවත් ගැන සිතා සැකසුණු විශ්මයජනක අයවැයක් වනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ. ගැමි ජනතාවගේ ගැටලු රටේ සෙසු ජනතාවගේ අවශ්‍යතා සෞඛ්‍ය අංශය රැකගැනීම රටේ ආදායම් ඉහළ නංවන රටේ සංවර්ධනය ආයෝජන ව්‍යාපාර ජාතික ආරක්ෂාව ඇතුළු සෑම අංශයක් කෙරෙහිම අත්දැකීම් සහ දැනුමක් ඇති මග නැගුම ගම නැගුම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගෙවතු වගාව හරහා රටට විශාල සේවයක් කළ බැසිල් රාජපක්ෂ මහතා කාබනික පොහොර ක්ෂේත්‍රය තවදුරටත් නගා සිටුවීම පිළිබඳව මෙවර අයවැයේදී අවධානය යොමු කරනු ඇතැයිද රටේ ජනතාවගේ විශ්වාසයයි. සටහන විජයානි එදිරිසිංහ, කතනය දිනුක ගුණවර්ධන. ඒ අලිසිරස්තල දිගු කලකට පසු දිවයිනේ පාසල්වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු අද නැරඹේ. අතපසු වැඩ ආවරණයට සති 20ක සැලැස්මක්. අද විශේෂ පාර්ලිමේන්තු දිනයක්. සඳහිරු සෑකොත් වහන්සේට චූඩාමාණික්‍ය පැළඳවීමේ මංගල නැකතාද. ඊයේ දිනේ 600ක්ම වූ කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනිති. දිවයිනේ වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට. ඒ සමගින් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දවල් 12:45ට.